සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මාතා පිතා දිසා පුම්භා ආචරියා දක්ඛිනා දිසා පුත්තධාරා දිසා පච්චා මිත්‍යා මච්ඡාච උත්තරා දාසකම්ම කරාහෙට්ඨා උද්ධං සමන බ්‍රාහ්මනාති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ධර්ම ශ්‍රවණාභිලාෂී සදහැවතුනි, අදත් මේ රාත්‍රියේදී පින්වත් ඔබ සෑම සියලු දෙනාම net fm ධර්ම දක්ෂිනාව තුලින් උතුම් බුදුබණ ටිකක් ශ්‍රවණය කරන්න සූදානම් වෙච්ච අවස්ථාව. වෙනද වගේම ශ්‍රද්ධාව පෙරදරි කරගෙන ධර්ම ශ්‍රවණය කරන්න, ඒ දහම් කරුණු ජීවිතයට එකතු කරගෙන ජීවිතේ සකස් කරගන්න කටයුතු කරන්න. අද net fm ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ දරනවා පොල්ගහවෙල ගොඩවෙල පදිංචි කේ සඳමාලී සිල්වා මෙනවිය ඇතුළු පවුලේ පින්වතුන් විසින්. ඒ පින්වතුන්ගේ දායකත්වයෙන් ලෝපුරා විසිරී සිටින ධර්ම ශ්‍රවණාභිලාෂී ඔබට ලෝතුරා බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න මේ මාහැඟි අවස්ථාව උදා වෙලා තියෙනවා. අද ධර්මදේශනාව සඳහා අපි මාතෘකා කරගත්තේ දීඝනිකායේ අන්තර්ගත වෙන සිඟාලෝවාද සූත්‍රය. සිඟාලෝවාද සූත්‍රය බෞද්ධ සමාජයේ තුල නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන සූත්‍ර දේශනාවක්. යහපත් ආරවුල් ගැටුම් වලින් තොර වෙච්ච නිරවුල් සමාජ පසුබිමක් නිර්මාණය කර ගැනීම සඳහා ලෝතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු මාර්ගෝපදේශයන් මේ සූත්‍ර දේශනාව තුල අන්තර්ගත වෙනවා. ධර්මයේ ගුණ සඳහන් කරනකොට මේ ධර්මයේ ස්වාක්ඛාතයි වගේම අකාලිකයි. ස්වාක්ඛාත කියන්නේ මනාකොට දේශනා කරලා තියෙන ධර්මයක්. මුල මැද අග නිරවුල්ව නිවැරදිව පැහැදිලිව දේශනා කරපු ධර්මයක් නිසා තථාගත ධර්මය ස්වාක්ඛාත ගුණයෙන් යුක්තයි කියලා සඳහන් කරනවා. ඒ වගේම තථාගත ධර්මය
අකාලිකයි කියන්නේ අතීතයට ගැලපුණ අදට ගැලපෙන්නේ නැහැ අනාගතයට ගැලපෙන්නේ නැහැ කියලා කෙනෙකුට හඳුන්වන්න පුළුවන්කමක් නැහැ. ලෞතුරා බුදුපියාණන් වහන්සේ දේශනා කරපු ඒ ලෝක යථාර්ථය මේ බුද්ධ දේශනාව සර්වකාලීනයි. අද මේ වගේ සූත්‍ර දේශනාවක් මුල් කරගෙන මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්න මම කල්පනා කළේ අද දවස බොහෝ කතාබහට ලක්වෙන දවසක්. ලෝක කම්කරු දිනය. කම්කරු අයතීන් කම්කරු හිමිකම් ඉල්ලමින් අරගල කරන ඒ වෙනුවෙන් සටන් කරන අයට ඒ අයගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා වෙන්වෙච්ච දවසක් හැටියට මේ කම්කරු දිනය කාලාන්තරයක් තිස්සේ ලෝකයේ සුවිශේෂී දිනයක් හැටියට සමරන්න පටන් අරගෙන තියෙනවා. වර්තමානයේ මේක එක්තරා විදිහක ඒ දේශපාලන පක්ෂයන්ගේ පක්ෂ සමාජිකත්වය ජනපදනම හුවා දක්වන එක්තරා විදිහක අවස්ථාවක් සංසිද්ධියක් හැටියට භාවිතා වෙනවාට එහා ගිය අර්ථාන්විත ක්‍රියාවලියක් මේ තුල අන්තර්ගත වෙනවද කියන එක කෙනෙක් විමසිල්ලෙන් බැලුවොත් වටහා ගන්න පුළුවන්කම තියෙනවා. අපි පක්ෂ දේශපාලනයකින් තොරව දේශපාලන ක්‍රියාවලිය තුල නිරත වෙන ඒ පක්ෂ කම්කරුවා තමන් වටා වචන වලින් පොළඹවාගෙන ඒ අය පෙළගස්සගෙන පෙළපාලි ගිහිල්ලා එක්තරා ස්ථානයකට එක්රොක් වෙලා ඒකරාශී වෙලා තමන්ගේ ජනපද නම තමන්ගේ කෙරුවාව ඒ කම්කරුවන් ඉදිරියේ කියවලා විසිරී යන දිනයක් බවට මේ දිනේ පත් වෙලා තියෙන අර්ථාන්විත විදිහට කම්කරුවන්ගේ අයිතිවාසිකම් ස්වාමි පක්ෂයේ අයිතිවාසිකම් යුතුයකම් හඳුනාගෙන වැරදි අඩුපාඩු හදාගෙන යහපත් සමාජ භූමිකාවක් නිර්මාණය කරගන්න මේ දවස භාවිතා කරනවාද තමන්ගේ යම් යම් ඉලක්ක සඳහා භාවිතා කරනවාද කියන එක ඔබ විමසලා බලන්න කියලා අපි මේ අවස්ථාවේ ඔබට විවෘත අවස්ථාවක් ලබා දෙනවා. එහෙම සමාජ ස්වභාවයක් පවතිද්දී අපි සරණ ගිය තථාගත බුදු පියාණන් වහන්සේ මේ කියන විෂමතාවයන් මේ කියන සමාජ විෂමතාවයන් දුරු කරගෙන මේ කියන සමාජ ගැටුම් निराවුල් කරගෙන යහපත් අන්‍යෝන්‍ය සබඳියාව තහවුරු කරගන්න ආකාරයේ පිළිබඳව අපිට මග කියලා දීලා තියෙන ආකාරය බුදුදහම තුලින් අපිට දැක ගන්න පුළුවන්. ඒ කාරණාවන් ටික අපේ දැනුම් පමණින් ඔබට මතක් කරලා දෙන්න පහදලා දෙන්න අපි බලාපොරොත්තු වෙන මේ ලෝක කම්කරු දිනේ දවසේ බුදුරජාණන් වහන්සේ සමාජය කොටස් 6කට බෙදලා පෙන්නලා දීලා තියෙනවා. මේක හඳුන්වනවා සදිසා නමස්කාරය කියලා. ඒ නමස්කාරය කියන වචනයම කල්පනා කරලා බැලුවහම අපි කෙනෙකුට බුහුමන් කරන්න
ගරු කරන්න අනුගමනය කරන ක්‍රමවිදියක් තමයි නමස්කාරය කියලා. අපි ගුරුවරුන්ට නමස්කාර කරනවා, වැඩිහිටියන්ට නමස්කාර කරනවා, පැවිදි පක්ෂයට නමස්කාර කරනවා, දෙමව්පියන්ට නමස්කාර කරනවා, ගරු කළ යුත්තන්ට බුහුමන් කළ යුත්තන්ට අපි නමස්කාර කරනවා. එතකොට සදිසා නමස්කාරය කියලා කිව්වහම ඒකේ තියෙනවා මහා පවිත්‍ර භාවය. ඒකේ තමන්ගේ මාන්නය, ධනය, බලය, නිලය නිසා උද්දච්චභාවයට පත්වෙච්ච මානසිකත්වයෙන් මිදිලා පුජ්‍යලයක් හැටියට, සමාජගත සත්වයෙක් හැටියට තමන්ගෙන් සමාජයට විය යුතු පවිත්‍ර මෙහෙවර නිවැරදිව හඳුනාගෙන හිතේ දෙගිඩියාවක්, චකිතයක්, අපිරිසිදු භාවයක්, කිලිටක් ඇති කරගන්නේ නැතුව පවිත්‍ර සිතින් කරන කාර්යයක් හැටියට මේ නමස්කාරය, සදිසා නමස්කාරය හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. පුජ්‍යලයා මොන පැත්තට මුහුණලා ඉඳගත්තත් මොනයම් හෝ දිසාවකට හැරිලායි ජීවත් වෙන්නේ. ඒ වගේ පුජ්‍යලයාගේ ජීවිතයේ කොයි දෙසට හැරිලා කල්පනා කරලා බැලුවත් පුජ්‍යලයාගේ ජීවිතයෙන් විය යුතු වගකීම් ටික, යුතුයකම් සමුදායක් තියෙනවා. ඒවා කළ යුතු නිසා කරනවා නෙමෙයි, නොකර බැරිකමට කරනවා නෙමෙයි. සමාජගත පුජ්‍යලයාගෙන් ඒ දේවල් සම්පූර්ණ වෙනකොට තමයි අපිට සුවපත් සාමකාමී සමාජ පරිසරයක් නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙන්නේ. සමස්ත සමාජය බුදුරජාණන් වහන්සේ කොටස් 6කට බෙදනවා. මොනවද ඒ කොටස් 6? මාතා පිතා දිසා පුබ්බා, දෙමව්පියෝ, දූදරුවෝ නැගෙනහිර දිසාවට උපමා කරනවා. ආචාර්යා දක්ඛිනා දිසා, ගුරුවරු ශිෂ්‍යයෝ දකුණු දිසාවට උපමා කරනවා. පුත්ත දාරා දිසා පච්චා, ස්වාමි සේවක පිරිස යට දිසාවට උපමා කරනවා. ඒ වගේම ස්වාමි භාර්යා පිරිස බස්නාහිර දිසාවට උපමා කරනවා. ඒ වගේම හිතමිතුරු පිරිස උතුරු දිසාවට උපමා කරනවා. උද්ධං සමන බ්‍රාහ්මනා, ගිහි පැවිදි උත්තමයන් වහන්සේලා උඩ දිසාවට උපමා කරනවා. දිසා 6කට සමාජය බෙදනවා. නැගෙනහිර දිසාව, දකුණු දිසාව, යට දිසාව, බස්නාහිර දිසාව, උතුරු දිසාව, උඩ දිසාව. නැගෙනහිර දිසාව දෙමව්පියෝ දූදරුවෝ, ඒ වගේම දකුණු දිසාව ගුරුවරු ශිෂ්‍යයෝ, යට දිසාව ස්වාමියෝ සේවකයෝ, ඒ වගේම බස්නාහිර දිසාව අඹුසැමියෝ, උතුරු දිසාව හිතමිතුරෝ, ඒ වගේම උඩ දිසාව ගිහි පැවිදි උතුමෝ. මෙන්න මේ ආකාරයට මේ සමාජය කොටස් 6කට බෙදලා බුදුරජාණන් වහන්සේ ඒ කොටස් වලින් ඒ පාර්ශ්වයන්ගෙන් අන්‍යෝන්‍ය වශයෙන් විය යුතු යුතුයකම් වගකීම් ටික පෙන්වා දීලා තියෙනවා. බොහෝ සාකච්ඡාවල පින්වතුනි, අපි මේ ජීවත් වෙන වර්තමාන සමාජය ගැන කතා කරනකොට
වැඩියෙන්ම මතු කරලා කතා කරන ලක්ෂණ කීපයක් තියෙනවා සමාජයේ. සමාජයේ පිරිහිලා, ගුණධර්ම පිරිහිලා, ආත්මාර්ථකාමී භාවයෙන් පුජ්‍යලයා මුසපත් වෙලා, පරාර්ථකාමීත්වයෙන් තොර මිනිස්සු බහුල වෙලා, ඒ වගේම මිනිස්සු තමන්ගේ වගකීම් යුතුයකම් හඳුනන්නේ නැහැ. අනෙකාගේ ජීවත් වීමේ අයිතිය මිනිසුන් පැහැරගෙන තියෙනවා. මිනිස්සු කුලල් කා ගන්නවා. හොරකම, තක්කඩිකම සමාජය තුල එන්න උස්සන්න වෙනවා. මේ වගේ ලක්ෂණ නොවේද මේ ජීවත් වෙන සමාජය ගැන කතා කරන්නේ? බැලුවහම සමාජයේ කතා කරන්න ගත්තහම වැඩියෙන්ම කතා කරන්නේ අගුණ. ගුණවලට වඩා ඒ අගුණ ඉස්මතු කර කර කතා කරන්නේ සමාජයේ අර්බුදයක් තියෙන නිසා. විවිධ අය විවිධ කෝණයන්ගෙන් බලලා විවිධ විසඳුම් මේවට ඉදිරිපත් කරනවා. විවිධ අදහස් දක්වනවා. අපි ඔබට ආරාධනා කරන ඕනෑම කෙනෙකුට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන සිංහාලෝවාද සූත්‍රයේ මේ සදිසා නමස්කාරය හොඳින් විමර්ශනය කරලා බලන්න. කියවලා බලන්න නෙමෙයි. විචාරශීලීව හොඳින් විමසලා බලන්න. මේ සමාජ පන්තියින් අතර මොනවද සමාජ පන්ති? දෙමව්පිය දූදරු පන්තිය, ගුරු සිසු පන්තිය, ස්වාමි සේවක පන්තිය, ස්වාමි භාර්යා පන්තිය, හිතමිතුරු පන්තිය, ගිහි පැවිදි පන්තිය. මේ කියපු සමාජ පන්ති තුල අන්‍යෝන්‍ය වශයෙන් විය යුතු යුතුයකම් ගුණධර්ම ඉෂ්ට සිද්ධ වෙනවා නම් අර කියපු ආකාරයේ දුර්ගුණයන් සහිත සමාජයක් ගැන අපිට කතා කරන්න පසුබිමක් නිර්මාණය වෙයිද? බුදුහාමුදුරුවෝ වැඩ හිටපු කාලෙත් සමාජයේ විවිධ ලක්ෂණ තිබුණා. තනිකරම පාපයට නැඹුරු වෙච්ච මිනිස්සු හිටියා. බුදුහාමුදුරුවන්ට අවනත නොවිච්ච මිනිස්සු හිටියා. ඇහුම්කන් නොදුන්න මිනිස්සු හිටියා. චුන්දසූකරට බුදුහාමුදුරුව බණ කියන්නවත් වැඩියේ නෑනේ. දේවදත්ත බුදුහාමුදුරුවන්ට ඇහුම්කන් දුන්නේ නැහැනේ. ඒ වගේම ධර්මදර විනයදර පිරිස අතර ඇතිවෙච්ච මතගැටුමේදී ඒ අයටත් බුදුහාමුදුරුවෝ දිගින් දිගටම ඔය පළහිලව්ව නතර කරලා හැමදෙනාම සමගියෙන් මේ ශාසන බ්‍රහ්මචර්යාවෙහි නිරත වෙන්න කියලා අනුශාසනා කළාම ඒකටත් අවනත නොවි අකීකරු වෙච්ච පිරිස් හිටියනේ. එනිසානේ පාරලීය වනයේට වැඩම කරලා හුදකලාව වස්වැසුවේ. ඉතින් මේ විදිහට බුදුහාමුදුරුවෝ වැඩ හිටපු සමාජයේ තුලත් ਸਰව සම්පූර්ණ සමාජයක් තිබුණේ නැහැ. විවිධ දුර්ගුණයන් සහිත විවිධාකාරයේ පිරිහීම් ලක්ෂණ සහිත සමාජ ස්වභාවයන් එදත් තිබුණා, අදත් තියෙනවා, ඉදිරියටත් තියෙනවා. නමුත් වඩාත් බුද්ධිමත්ව සිහිනුවණින් ජීවිතය ගැන කල්පනා කරන දකින කෙනෙකුට ඒ මඩගොහරුවේ කොටස්කාරයෙක් බවට පත් වෙන්නේ නැතුව, ඒ මඩගොහරුවේ එරෙන්නේ නැතුව යහපත් විදිහට පවිත්‍රව නිවැරදිව තමන්ගේ ජීවිතයේ ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා මේ ධර්ම කරුණු තමන්ගේ ජීවිතයට එකතු කර ගන්නවා නම්. ඉතින් සිංහාලෝවාද සූත්‍රයේ එන දෙමව්පිය දූදරු යුතුයකම් ධර්මානුශාසනාවන් තුල නිතර නිතර සඳහන් වෙනවා. ඒ නිසා මම ඒ ගැන පුන පුනා මේ අවස්ථාවේදී කතා කරලා
කාලය මිඩංගු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ, කෙටියෙන් මතක් කරනවා. දෙමව්පිය දූදරු නැගෙනහිර දෙසාවට බුදුරජාණන් වහන්සේ උපමා කරලා දේශනා කරනවා. එහිදී දෙමව්පියන්ගෙන් දරුවන් උදෙසා විය යුතු යුතුයකම් අතර පාපේ නිවාරෙන්ති පවෙන් වළක්වන්න ඕන, කල්යාණේ නිවේසෙන්ති යහපතෙහි පිහිටුවන්න ඕන, සිප්පහං සික්ඛාපෙන්ති ශිල්ප ශාස්ත්‍ර ලබා දෙන්න ඕන, දායජ්ජං න්‍යායෙන්ති දායාද්ද පවරන්න ඕන, එවැගේම පතිරූපේ ධාරේන සංයෝජෙන්ති සුදුසු කාලයේදී ආවහා විවාහ කටයුතු සිද්ධ කරලා දෙන්න ඕන. මේ දෙමව්පියන්ගේ වගකීම් යුතුයකම් මේවා විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම දෙමව්පියන් දරුවෝ පෝෂණය කළාම ඒ දරුවෝ තමන් හදපු වදපු දෙමව්පියන් වෙනුවෙන් යුතුයකම් ඉටු කළ යුතුයි. දෙමව්පියන් පෝෂණය කිරීම. බතෝනේසං භරිස්සාමි, දෙමව්පියන්ගේ කටයුතු කිරීම. කිච්ඡන් නේසං කරිස්සාමි, එවැගේම දායජ්ජං පටිපජ්ජාමි, දායාද ආරක්ෂා කිරීම. කුලවංශං තපෙස්සාමි, කුලය ආරක්ෂා කිරීම. අතචපන පේතානං දක්ඛිනං දජ්ජා, මිය පරලෝකියාට පස්සේ පිම්පෙත් අනුමෝදන් කිරීම කියන මේ වගකීම් යුතුයකම් දෙමව්පියන් වෙනුවෙන් දරුවෝ කළ යුතුයි. ඒ වගේම ගුරුවරු ශිෂ්‍යෝ හැටියට බුදුරජාණන් වහන්සේ දකුණු දිසාවට උපමා කරනවා. එහිදී ගුරුවරයා ශිෂ්‍යයා වෙනුවෙන් කළ යුතු යුතුයකම් පිළිබඳව සඳහන් කරනකොට ශිල්ප ශාස්ත්‍ර මැනවින් ලබා දීම, විශේෂයෙන්ම ගුරුවරයා විසින් ශිෂ්‍යයා මැනවින් හික්මවීම, මැනවින් ඉගැන්වීම, ශිල්ප ශාස්ත්‍ර නිවැරදිව ලබා දීම, මිත්‍ර ජනයාට හඳුන්වා දීම, අනාගත ආරක්ෂාව සැපයීම කියන යුතුයකම් ගුරුවරයාගෙන් ඉටු විය යුතුයි. එසේ තමන්ගේ ආධ්‍යාත්මික ගුණ පෞරුෂයේ සාරධර්ම පෝෂණය කරන ගුරුවරයා වෙනුවෙන් ශිෂ්‍යයා බුහුමන් දැක්විය යුතුයි, යුතුයකම් ඉෂ්ට සිද්ධ කළ යුතුයි. හුනස්නෙන් නැගිටීම, ගුරු බසට සවන් දීම, ගුරුවරයාගේ කුදුමහත් කටයුතු ඉෂ්ට සිද්ධ කිරීම, උපස්ථාන කිරීම, හොඳින් ඉගෙන ගැනීම කියන මේ කාරණාවන් ශිෂ්‍යයෙකුගෙන් ගුරුවරයා කෙරෙහි ඉටු විය යුතු යුතුයකම් හැටියට පෙන්වා දෙනවා. විශේෂයෙන්ම අපි මේ ධර්මදේශනාව තුළ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ ස්වාමි සේවක යුතුයකම් පිළිබඳව අද ලෝක කම්කරු දිනය දවසේ. ස්වාමි සේවක පිරිස යටදිසාව හැටියට සිංහාලෝවාද සූත්‍රයේදී පෙන්වා දීලා තියෙනවා. එතකොට ස්වාමියාගේ වගකීමක් සේවකයා කෙරෙහි නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වීම. අපි නොයෙක් ආකාරයෙන් අපේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරනකොට අපිට තියෙන්නේ කරුණු 10ක් පිළිබඳව අවධානය යොමු කරන්න පමණයි බුද්ධ දේශනාවේ හැටියට. මෙන්න මේ කරුණු 10 අපේ ජීවිතයට එකතු කර ගන්නවා නම්, මේවා අපේ ජීවිතයේ ප්‍රතිපත්ති බවට පත් කර ගන්නවා නම් අපිට පෙළපාලි ගිහිල්ලා උගුරකට වේලගෙන පීඩාවට පත් වෙලා මගදිගේ අරගල කරලා එහෙම දිනා ගන්න තරම් අයිතිවාසිකම් ටිකක් ඇත්තේ නැහැ. මේ යුතුයකම් ටික නිවැරදිව ඉෂ්ට වෙනවා නම් ස්වාමියා විසින් සේවක පක්ෂය කෙරෙහි
ඉටු කළ යුතු යුතුයකම් සිඟාලෝවාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යතා බලං කම්මන්ත සංවිධානේන. ස්වාමියා විසින් සේවකයාගේ ශක්ති ප්‍රමාණයට සේවකයාට දැරිය හැකි ප්‍රමාණයට උහුලාගත හැකි ප්‍රමාණයට ඔහුට වැඩ පැවරීම. දැන් මේ කාරණය වර්තමානයේ අපි ගැටලුවක් හැටියට අත්දකින දෙයක්. ඇතැම් අය අපේ උපදේශන සේවාවට පැමිණෙනවා අනේ හාමුදුරුවනේ මට මගේ රස්සාව එපා වෙලා තියෙන්නේ. අපේ ආයතන ප්‍රධානීන්ට තේරෙන්නේ නැහැ අපේ ප්‍රශ්න. මට දරාගන්න බැරි තරමට වැඩ පවරනවා. මට මගේ දරුවොත් එක්ක කතා බහ කරන්න වෙලාවක් නැහැ. නෑ ගෙදරක කටයුත්තකට උත්සවයකට සහභාගී වෙන්න වෙලාවක් නැහැ. බිරිඳත් එක්ක දරුවොත් එක්ක ඉන්න වෙලාවක් නැහැ. ඒ තරමටම මට වැඩ වැඩි. මට නිින්ද යන්නේ නැහැ. මට මානසික ආතතිය වැඩි. දැන් මේ තමන්ගේ ඉන්න දක්ෂතම සේවකයන්ට උහුලන්න බැරි පමණට වැඩ පැවරුවාම ඒ අයට ආහාර ගන්න, ඒ අයට නිින්ද ලබා ගන්න, ඒ අයට මානසිකව සැහැල්ලු වෙන්න ඉඩක් නොලැබෙන තරමටම වැඩ පැවරුවාම ඔබට ඉන්න දක්ෂතම සේවකයා කෙටි කාලයක් ඒ සේවය කරයි. ඉන් අනතුරුව ඔහු රෝගියෙක් බවට පත් වෙලා ඔබට ඔහුගේ මෙහෙවර සේවාව ලබා ගන්න බැරි බවට පත් වෙනවා. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ස්වාමියාගේ වගකීමක් යුතුයකමක් ශක්ති ප්‍රමාණයට වැඩ පැවරීම කියන එක. සමහර ආයතන ප්‍රධානීන් අඩු වැටුපක් දීලා සේවක පිරිස දෙතුන් දෙනෙකුගෙන් කරගන්න ඕන සේවාව එක්කෙනෙකුගෙන් කරගෙන එක සේවකයෙකු මත පවරලා ප්‍රතිලාභ වැඩියෙන් ලබා ගන්න, ලාභේ වැඩියෙන් උපයා ගන්න කටයුතු කරනවා. එයින් පීඩාවට පත් වෙන්නේ සේවකයයි. එනිසා ස්වාමියාගේ වගකීමක් යුතුයකමක් යතා බලං කම්මන්ත සංවිධානේන. සේවකයාට දැරිය හැකි ඉහිලිය හැකි ප්‍රමාණයට කටයුතු පැවරීම. ඒ වගේම දෙවැනි කාරණය බත්ත වේතනානුප්පදානේන. සේවකයාට තමන් වෙනුවෙන් කරන සේවාවට සරිලන ආකාරයට නිසි වැටුපක් ලබා දීම ස්වාමියාගේ යුතුයකමක්. පළවෙනි කාරණය පැහැදිලි කරනකොටත් මම මතක් කළේ සේවකයෝ දෙතුන් දෙනෙකුගෙන් ලබා ගන්න ඕන සේවාව එක සේවකයෙකුගෙන් ලබා ගන්න ඇතැම් ස්වාමි පක්ෂයේ උදවිය කටයුතු කරනකොට එයාලා වැඩි ලාභයක් ලබනවා. සේවකයා දැඩි ලෙස පීඩාවට පත් වෙනවා. එහෙමනම් සේවකයාගේ ශ්‍රමයට සරිලන ආකාරයට වැටුපක් ලබා දීම ස්වාමි පක්ෂයේ වගකීමක්. එහෙම කරන අය ඉන්නවා. සමහර වෙලාවට තමන්ගේ කටයුතු කරලා දෙන විශ්වාසවන්ත අවංක සේවකයන්ට ඉඩකඩම් ගේදොර අවශ්‍ය කරන මූලික දේවල් සකස් කර දීලා ආවහා විවාහ කටයුතු සිද්ධ කරලා දීලා ඒ අයගේ අනාගතයේ සුරක්ෂිත කරන එක සිද්ධ කරන ස්වාමි පක්ෂයත් එහෙම ඉන්න අතරින් පතර. නමුත් බහුතරයක් දෙනා ශ්‍රමය සූරගෙන කනවා මිසක් තමන්ගේ යුතුයකම වගකීම ඉෂ්ට සිද්ධ කරන්නේ නැහැ. මේක බුද්ධ දේශනාවට අනුව ලොකු පාප කර්මයක්.
ඔබ తాවකාලිකව මේ ජීවත් වෙන අවුරුදු 60-70 තුල පොහොසතෙක් හැටියට අනිසි ආකාරයට ධනෙ උපයාගෙන සුව පහසුවට වැජබේවි. හැබැයි මේ අනිසි විදිහට ශ්‍රමය සූරාගෙන කෑම නිසා ඔබ රැස් කරගන්න පාප කර්මයේ තුල ඔබට සංසාරේ ඒක ගෙවන්න බොහෝ දුක් විඳින්න සිද්ධ වේවි. නිසා මේක පින්කමක්. සුදුසු ආකාරයට ඒ මෙහෙවරට සරිලන ආකාරයට වැටුපක් ලබා දීම. ඒ වගේම තුන්වෙනි කාරණය ගිලානුපට්ඨානේන. ගිලන් වූ අවස්ථාවේදී සේවකයාට අවශ්‍ය කරන විවේකය, අවශ්‍ය කරන පහසුකම් සැලසීම. සමහර ආයතන තියෙනවා සේවකයා ගිලන් වෙලා ලෙඩක් දුකක් හැදිලා නිවාඩු ලබා ගත්තත් මාසික වැටුපෙන් කොටසක් කපලා අඩු කරලා වැටුප ගෙවන ආයතනක් තියෙනවා. එතකොට ස්වාමි පක්ෂයෙන් සේවකයා වෙනුවෙන් විය යුතු ගිලානුපට්ඨානේන ගිලනන්ට උපස්ථාන කිරීම කියන කාරණය මගහැරෙනවා. එහෙම සිදුවීම් නිසා ඇතැම් අවස්ථාවල ඒ සේවකයන්ගේ තියෙන සෞඛ්‍යමය ගැටලු පිළිබඳව ස්වාමි පක්ෂය නිසියාකාරයෙන් සැලකිලිමත් නොවීම නිසා සමාජයේ ඇතිවෙච්ච අර්බුද, සමාජයේ ඇතිවෙච්ච ගැටලු අපි අත්දැකලා තියෙනවා. අත්දැක්කා. ඔබම කල්පනා කරන්න, ඔබට මතක් කරගන්න පුළුවන් වෙනවා. එනිසා මේ කම්කරු දිනය සමරනකොට ඔබම කල්පනා කරලා බලන්න මේ බටහිරින් ලැබිච්ච සටම්පාට කිය කියා කෑ ගහනවාට වඩා තුනුරුවන් සරණ ගිය අපිට මඟ පෙන්වීමක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් නිවැරදි වෙන්න, අපේ කටයුතු පිළිවෙල කරගන්න. ඒ කාරණාවන් අපි ආවර්ජනය කරලා මෙනෙහි කරලා ඒවට අනුව අපේ මේ වැඩබිම සකස් කරගන්න පුළුවන් නම්, ස්වාමි සේවක සම්බන්ධතාවයේ ගොඩනගා ගන්න පුළුවන් නම් අපිට සාර්ථකව අපේ කටයුතු සිද්ධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට ස්වාමි සේවක යුතුයකම් අතර ස්වාමියාගෙන් සේවකයාට විය යුතු යුතුයකමක් තමයි හතරවෙනි යුතුයකම රසානං සංවිභාගේන. සේවකයාට හොඳට ශක්තිය තියෙන්න ඕන. කායික ශක්තිය, බලය, ජවය තියෙනකොට තමයි සේවකයාට ස්වාමියාගේ කටයුතු හොඳින් සම්පූර්ණ කරලා දෙන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා ඊටාම નિසරු ආහාර වේලකට වඩා හැම වෙලාවෙම සේවකයාට රසවත් ආහාර පාන ලබා දීම, පෝෂ්‍යදායී ආහාර පාන ලබා දීම ස්වාමි පක්ෂයේ වගකීමක්. කායික බලය වැඩි වෙනකොට, කායික නිරෝගී භාවයේ වැඩි වෙනකොට සේවකයාගෙන් වැඩි ශ්‍රමයක් ස්වාමියාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ස්වාමියාගේ වගකීමක්, යුතුයකමක් ඒ සේවක පක්ෂයේ වෙනුවෙන් රසවත් පෝෂ්‍යදායී ආහාර ලබා දීම. ඒ වගේම ස්වාමි පක්ෂයේ පස්වෙනි යුතුයකම සුදුසු අවස්ථාවේදී විශ්‍රාම ලබා දීම. සමයේ වොස්සග්ගේන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නිසි කාලයේදී විවේකය ලබා දීම.
හැම වෙලාවෙම 365 දවසේම තමන්ට මෙහෙවර කරනවා නම් සතුටු වෙනවට වඩා ඒ සේවකයාට වරින් වර මානසිකව සැහැල්ලු වෙන්න, කායිකව සැහැල්ලු වෙන්න අවශ්‍ය කරන විවේකය, නිවාඩු ලබා දීම ස්වාමි පක්ෂයේ වගකීමක්, යුතුයකමක්. දැන් මේ ලෝක කම්කරු දිනේ දවසේ කම්කරුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරනවා කියලා වීදි බැහැලා මම්මාවත් දිගේ සටන් පාට කියාගෙන ගිහිල්ලා මේ දිනාගන්න හදන්නේ මේ කියපු අයිතිවාසිකම් ටික නෙමෙයිද කියලා හිතලා බලන්නකෝ. ශක්ති ප්‍රමාණයට, තමන්ට ඉහිලිය හැකි ප්‍රමාණයට කටයුතු කිරීමට අවස්ථාව උදා කර ගැනීමට, තමන්ගේ ශ්‍රමයට සරිලන වැටුපක් දිනා ගැනීමට, තමන්ට සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කර ගැනීමට, තමන්ගේ ආහාරපාන වඩාත් සෞඛ්‍ය සම්පන්න කර ගැනීමට, තමන්ට විවේකය නිදහස ලබා ගැනීම, මේ කියන ඉල්ලීම් දිනා ගැනීමට නෙමෙයිද මේ සේවක පක්ෂය අරගල කරන්නේ. ඒතර ස්වාමි පක්ෂය මේ කියන කාරණාවන් පහ පිළිබඳව සැලකිලිමත් වෙලා තමන්ගේ සේවකයන් වෙනුවෙන් ඒවා සපුරනවා නම් ඔබේ ආයතනය පරිහානියට පත් වෙනවද, දියුණු වෙනවද කියලා ඔබම කල්පනා කරලා බලන්න. සේවකයන්ට ශක්ති ප්‍රමාණයට වැඩ පවරනකොට ස්වාමි පක්ෂයේ කෙරෙහි ලෙන්ගතුව ආදරයෙන් ඒ ආයතනයට ලැබිව කටයුතු කරන්න සේවක පක්ෂය යොමු වෙනවා. ඒ ශ්‍රමයට සෑහෙන ප්‍රමාණයට වැටුපක් ලැබෙනකොට සේවකයා තෘප්තිමත් වෙනවා. සේවකයා තෘප්තිමත්ව සේවාවේ නිරත වෙනවා. තමන්ට අවශ්‍ය කරන සෞඛ්‍ය පහසුකම් ලැබෙනකොට තමන් සුරක්ෂිතයි සේවාව තුළ. එනිසා සේවකයාට විශ්වාසයක් ගොඩ නැගෙනවා. ලෙඩක් දුකක් හැදුනත් මගේ ආයතන ප්‍රධානී මාව රැකබලා ගන්නවා, මට අවදානමක් නැහැ. ඒ ආත්ම විශ්වාසයෙන් ආයතනයට වැඩ කරනකොට ආයතනයට සුවිශාල මෙහෙවරක් එබඳු සේවකයන්ගෙන් ලැබෙනවා. තමන්ට වෙනසක් නැතුව රස මසවුළු වලින් සංග්‍රහ ලැබෙනකොට, සුදුසු ආකාරයට විවේකය නිවාඩු ලැබෙනකොට තෘප්තිමත් වෙන්නේ නැද්ද සේවකයා? සේවකයා තෘප්තිමත් වෙනකොට ස්වාමි පක්ෂයට ප්‍රතිලාභ වැඩි වෙනවා. එයා අකුරට වැඩ කරන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. තමන්ට තියෙන වගකීමටත් එහා ගිහිල්ලා ආයතනේ රැකගන්න ඕන, මේක නිසා තමයි අපි ජීවත් වෙන්නේ, රැකෙන්නේ කියන ආකල්පය ඇතිව තමන්ගේ කමකින්, මමත්වයකින්, ආසාවකින් සේවයේ නිරත වෙන්නට සේවකයාගේ මනස සකස් වෙනවා. මේවා ඉෂ්ට සිද්ධ කිරීම නිසා ස්වාමි පක්ෂය තුලින් ස්වාමි පක්ෂයට අලාභයක් නොවේ, සිද්ධ වෙන්නේ ලාභයක්මයි. මෙවැනි දේවල් ස්වාමි පක්ෂයේ ඉෂ්ට සිද්ධ කිරීම නිසා සාමාන්‍ය විවහාරේන වචනයෙන් කියනවා නම් ආයතන බංකොලොත් වෙනවා නම්, කඩා වැටෙනවා නම්, තථාගත බුදු පියාණන් වහන්සේ මෙවැනි අනුශාසනාවක් සිද්ධ කරන්නේ නැහැ පින්වතුනි. නිසා මේ වගකීම්, මේ යුතුයකම් මැනවින් හඳුනාගෙන අද වගේ දවසක මම මගේ සේවක පිරිස වෙනුවෙන් මේ මෙහෙවර ඉෂ්ට සිද්ධ කරනවා, මගේ වගකීම යුතුයකම නිසියාකාරයෙන් ඉෂ්ට සිද්ධ කරනවා කියන අදිෂ්ඨානය ස්වාමි පක්ෂය හිතට ගන්නවා නම් කොයිතරම් යහපත් පසුබිමක් නිර්මාණය වෙනවද කියලා අපිට හිතා ගන්න පුළුවන්කම තියෙනවා. අපි මෙතෙක් වෙලා කතා කරේ
ස්වාමි පක්ෂයෙන් සේවක පක්ෂය කෙරෙහි ඉටුවිය යුතු යුතුකම් පිළිබඳවයි. ඒකපාර්ශිකව කරුණුකාරණාවන් සම්පූර්ණ වුණාට අනිත් පැත්ත දුර්වල නම් එතනත් ගැටලුවක් නිර්මාණය වෙනවා. ඒ නිසා ඉහත කියපු ආකාරයට ශක්ති ප්‍රමාණයට වැඩ පැවරීම, සුදුසු වැටුපක් ගෙවීම, ගිලන් වූ විට උපස්ථාන කිරීම, රස භෝජන ලබා දීම, සුදුසු කලට විවේකය නිවාඩු ලබා දීම කියන මේ ආකාරයට සේවකයා වෙනුවෙන් ලැබී ආවේ ආදරයෙන් කටයුතු කරන ස්වාමි පක්ෂය කෙරෙහි සේවකයාගෙන් ඉටු යුතු යුතුකම් ටිකක් බුදුරජාණන් වහන්සේ අනිත් පැත්තට පෙන්වා දීලා තියෙනවා. ඒ ටිකත් මේ අරගල කරන කම්කරු පන්තිය, සේවක පන්තිය තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කල්පනා කරලා බලන්න. පළවෙනි කාරණේ තමයි පුබ්බුට්ටායිනෝච හොන්ති. ඒ කියන්නේ සේවකයා ස්වාමියාට පළමුව අවදි විය යුතුයි. දැන් අපේ සාමාන්‍යයෙන් ස්වභාවයේ තමයි සේවයට වාර්තා කරනකොට අපිට ගොඩක් ප්‍රශ්න තියෙනවා. මගතොටේ රථවාහන තදබදයක් ඇති වුණා, එන්න වාහන තිබුණේ නැහැ. ඒ නිසා අපි ප්‍රමාද වෙලා සේවයට වාර්තා කරනවා. සවස තේපානය කරපු ගමන් තේ විවේකෙන් අනතුරුව ඊළඟට ඕෆ් වෙන්නේ කොයි වෙලාවෙද? ඊළඟට පිටවීමේ අස්සන සනිටුවහන් කරන්නේ කොයි වෙලාවේද කියලා එක තප්පරයක්වත් වැය කරන්නේ නැතුව ඉක්මනින්ම ගෙදර දුවන්න අපි උත්සාහවත් වෙනවා. සමහර වෙලාවට ස්වාමියා ආයතනයට පැමිණිලා, ආයතන ප්‍රධානියා ආයතනයට පැමිණිලා වැඩ කටයුතු රාශියක් කරලා ඉවර වුණාම තමයි සේවකයා සේවය සඳහා වාර්තා කරන්නේ. එහෙම වුණොත් ඔබේ වගකීම යුතුයකම ඔබ පැහැරහැරියා වෙනවා. ඔබ ආයතනයට හිතයිසි ඔබේ දිවි පැවැත්ම පවත්වාගෙන යන්නේ මේ ආයතනයේ නිසා. මේ ආයතනයෙන් ලැබෙන වැටුපෙන් තමයි ඔබත් ඔබේ දරු පවුලත් සතුටින් කාලා බීලා ඇඳලා පැළඳලා ජීවත් වෙන්නේ. ඒ නිසා මම මේ ආයතනය ආරක්ෂා කරන්න ඕන කියන හැඟීමෙන් සේවකයා කටයුතු කළ යුතුයි. ඊළඟට අර මුලින් කියපු කාරණාවම තමයි දෙවෙනි යුතුයකම. වේලාසනින් සේවයට වාර්තා කරනවා වගේම තමන් සියලු කටයුතු අහවර කරලයි සේවයෙන් පිට වෙලා සේවය නිම කරලා ගෙදර යන්න සූදානම් වෙන්න ඕන. ස්වාමියාට කලින් තමන් සේවයෙන් විවේක ගන්නවා නම්, දවසේ වැඩ කටයුතු අවසන් කරනවා නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. එතන තියෙන කුදුමහත් කටයුතු හොයලා බලලා දවසේ වැඩ කටයුතු නිසියාකාරයෙන් නිමාවට පත් කරලා සේවයෙන් විශ්‍රාම ගැනීම, දවසේ කටයුතු වලින් විශ්‍රාම ගැනීම සේවකයාගේ යුතුයකමක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ වගේම සුක්ඛත කම්මකාරාච, ඒ කියන්නේ තමන්ට ලැබෙන වගකීම කටයුත්ත නොසැලකිල්ලෙන් කරනවාට වඩා තමන්ට කරන්න පුළුවන් උපරිම ආකාරයට සැලකිලිමත්ව සිද්ධ කිරීම සේවකයාගේ වගකීමක්, යුතුයකමක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. ඒ වගේම ආයතන ප්‍රධානීන් ස්වාමි පක්ෂය
ඔබට දෙන දේ පමණක් ඔබ ලබා ගත යුතුයි. ආයතනයේ තියෙන යම් යම් දේවල් හොරෙන් පැහැරගෙන ගිහිල්ලා තමන් කටයුතු කරනවා නම් ඒක නුසුදුසු දෙයක්. ආයතනයේ තියෙන දේපල ආරක්ෂා කරනවා වගේම තමන්ට ලැබෙන දේ විතරක් ආරක්ෂා කරන්න, තමන්ට ලැබෙන දේ විතරක් ලබා ගන්න උත්සාහ කරනවා මිසක් ආයතනයේ දේවල්, නොදුන්න දේවල් ගැනීමට මාන බලන එක, උත්සාහවත් වෙන එකෙන් වැළකිය යුතුයි. ඒ වගේම ආයතනයේ පිළිබඳව, ස්වාමියා පිළිබඳව අගුණ කියා කටයුතු කරනවාට වඩා ඒ ස්වාමියාගේ හොඳ කතා කරන්න පුළුවන් නම්, ගුණ වර්ණනා කරන්න පුළුවන් නම් ඒක යහපත් සේවකයෙකුගේ වගකීමක්, යුතුයකමක්. දැන් මේ කාරණාවන් ටික නැවත මතක් කරන්නම්. සේවයට පළමුව වාර්තා කිරීම, සියලු කටයුතු නිමා කරලා ඔක්කොටම පස්සේ සේවයෙන් විශ්‍රාම ගැනීම, තමන්ට පැවරෙන වගකීම් කටයුතු නිසි ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කිරීම, තමන්ට දෙන දේ පමණක් ආයතනයෙන් ලබා ගැනීම, ස්වාමියා විවේචනය කරන්නේ නැතුව ස්වාමියාගේ ගුණ වර්ණනා කිරීම, මෙන්න මේ කියන ලක්ෂණයම් යම් කිසි සේවකයෙක් තුල පවතිනවා නම් ඒ සේවකයා යහපත් සේවකයෙක් හැටියට, තමන්ගේ වගකීම් යුතුයකම් හඳුනාගත් සේවකයෙක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් පින්වතුනි, ඒ වගේම මිතුරන් පිළිබඳව, පූජක පක්ෂයේ පිළිබඳව මේ ආදී වශයෙන් යුතුයකම් රාශියක් මේ සිඟාලෝවාද සූත්‍රයේ තුල පෙන්වා දීලා තියෙනවා. ඒ බොහෝ කාරණාවන් ධර්ම ශ්‍රවණය කරන ඔබ ශ්‍රවණය කරලා තියෙනවා. ඒවා පිළිබඳව මේ වෙලාවේ කරුණු කාරණාවන් විස්තර කරන්න වෙලාව නොවේ. විශේෂයෙන්ම අපි උත්සාහවත් වුණේ මේ ලෝක කම්කරු දිනේ දවසේ ස්වාමි සේවක වගකීම් යුතුයකම් හඳුනාගෙන වර්තමාන සමාජයේ වැඩබිම තුල, වැඩපොළ තුල උද්ගත වෙලා තියෙන ස්වාමි සේවක අරගල බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ස්ථීර සාරව විසඳා ගන්නට අපි අපේ චරිතය කොයි ආකාරයෙන්ද සකස් කරගත යුත්තේ කියන කාරණය පිළිබඳව ඔබේ අවධානය යොමු කිරීමටයි. එනිසා සිඟාලෝවාද සූත්‍රයේදී මේ ස්වාමි සේවක යුතුයකම් පිළිබඳව සඳහන් කරනකොට මේක සදිසා නමස්කාරයේ තුල එන කාරණාවක්. ස්වාමි සේවක යුතුයකම් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ යට දිසාව නමස්කාරයේ හැටියට. ඒ නමස්කාරය කියන්නේ ගෞරවණීය කාරණාවක්. තමන් ඒක නීතියට යටත් වීමක් නොවේ. තමන්ගෙන් විය යුතු ගෞරවණීය මෙහෙවරක් කියන කාරණය හඳුනාගෙන දෙපාර්ශ්වයේ ක්‍රියාත්මක වීමයි. එහෙම කටයුතු කරොත් අපිට වඩාත් ඵලදායි වැඩබිමක් නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙනවා. මේ අරගල කරන වැඩබිමකට වඩා අන්‍යෝන්‍ය ප්‍රියමනාප භාවය, සුහදත්වය, ලෙන්ගතුකම, ලබදියාව තහවුරු වෙච්ච වැඩබිමක් නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙනවා. නිසා ඒ සඳහා හැම දෙනාම බුද්ධිමත්ව මේ දහම් කරුණු ජීවිතයට එකතු කරගෙන තමන්ගේ මෙලෝ ජීවිතයේ සාර්ථක කරගන්න, ආර්ථික වශයෙන්, භෞතික වශයෙන් පොහොසත් වෙලා දැහැමි ජීවිතයක් නිර්මාණය කරගෙන දෙලොව සැනසීම උදා කරගන්නට කටයුතු කරන්න කියලා සිහිපත් කරමින් කාල වේලාවේ හැටියට මීට වඩා ධර්මානුශාසනාව පවත්වන්න අවස්ථාව නැති නිසා මෙතනින් ධර්ම දේශනාව අවසන් කරනවා. මේ දහම් කරුණු ජීවිතයට එකතු කරගෙන වඩාත් සතුටින් පිරිච්ච ජීවිතයක් නිර්මාණය කරගන්න උත්සාහවත් වෙන්න කියලා බොහොම ආදරයෙන් සියලු දෙනාට සිහිපත් කරනවා. අද net FM ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ දරනවා
පොල්ගහවෙල ගොඩවෙල පදිංචි කේස් සඳමාලී සිල්වා මෙනවිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් බලාපොරොත්තු වෙනවා සුජීවත්ව වෙසෙන යූජී අනුලා ගුණවර්ධන මෑණියන් කේ ලයනල් සිල්වා පියාණන් ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන්ට අනෙකුත් සියලු දෙනාට ධර්ම ශ්‍රවණය කළ සැමට දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්ම අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කිරීම දේශකයන් වහන්සේට වැඩි වැඩියෙන් ධර්මයේ ප්‍රචාරය කිරීමට ශක්තිය හා දිරිය ප්‍රාර්ථනා කිරීම මියගිය පවුලේ සැමට ලක්වැසි ලෝවැසි සැමට පින් අනුමෝදන් කිරීම හා නිවන් සුව පැතීම කියන සත්පුරුෂ පින්වන්ත බලාපොරොත්තු පෙරදරි කරගෙන අද net fm ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ දරමින් කටයුතු කළා. එසේ දායකත්වයේ දරමින් කටයුතු කරලා රැස් කර ගන්නට යෙදුන මේ පුණ්‍ය ධර්මයේ ශක්තියෙන් දායකත්වයේ දරපු පින්වතුන්ට සුජීවත්ව වෙසෙන දෙමව්පියන් ඇතුළු සහෝදර සහෝදරියන් ඥාති හිතයිසින් හැම දෙනාටම තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී සුවය සැලසේවා සියලු අපල උපද්‍රව කරදර කම්කටොළු ග්‍රහ දෝෂ දුරු වේවා තුනුරුවන්ගේ සරණින් යහපත සැනසෙල්ලම උදා වේවා ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දෙනාටමත් net fm කාර්ය මණ්ඩලයේ පින්වතුන් සෑම සියලු දෙනාටමත් ලෝවැසි සියලු දෙනාටමත් මේ උතුම් පින්කමේ ආශිර්වාදයෙන් සියලු සැනසෙල්ල යහපත උදා වේවා කරදර විපත් දුරු වේවා තුනුරුවන්ගේ සරණින් දීර්ඝායුෂම සැලසේවා දායකත්වයේ දරපු පින්වතුන්ගේ මිය පරලෝකීය සියලු නෑහිතවතුන් පින් අනුමෝදන් වේවා ධර්ම ශ්‍රවණය කරපු ඔබ නමින් මිය පරලෝකීය සෑම දෙනාමත් පින් අනුමෝදන් වේවා ඒ හැම දෙනාමත් සසර ගමන සුවපත් කර ගනීවා දෙවියෝත් පින් අනුමෝදන් වේවා දෙවියන්ගේ දිවයිසුර වැඩි දියුණු කර ගනීවා ඔබට ආරක්ෂාව සලසත්වා කෙලවර අපි සෑම සියලු දෙනාටම නිවන් අවබෝධ කරගන්නටම මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි පින් අනුමෝදන් කරමු ආකාසට්ඨා ආච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි